බුදුබණ පදයක් අහද්දී අද වගේ කාලෙක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගාණක් ගත වෙලා මෙවැනි යුගයක බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ලෝකෙ කොහේ හිටියත් අද අහන්න ලැබෙනවා කියලා කියන්නේ අපි බොහොම වාසනාවන්ත පිරිසක්. පෙර පින් ඇති පිරිසක්. පුබ්බේච කත පුඤ්ඤතා, පෙර පින නිසා තමයි අපිට මේ වාසනාව ලැබෙන්නේ. ඒ නිසා කොයිතරම් භාග්‍යයක්ද, කොයිතරම් වාසනාවක්ද. අනේ මට බුදුරජාණන් වහන්සේගේ බණ පදයක් අහන්න වාසනාව ලැබුණා කියලා ධර්මයේ ශ්‍රවණය කරද්දී අප්‍රමාණ සද්ධාවකින් හිත පිහිටවාගෙන බණ අහන්නට ඕන. දෙවැනි කාරණේ තමයි හොඳ අවධානයෙන් ධර්මයේ ශ්‍රවණය කිරීම. පින්වතුනි, අපිට අපේ හිතේ ස්වභාවය තමයි මේ ඇසට පේන ප්‍රියමනාප රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මේ පංචකාම අරමුණු ඔස්සේ හිත හැම වෙලාවෙම දුවනවා. දූරංගමං ඒකචරං, හිතට දුර ඈත ගමන් තියෙනවා. ඔබ සමහර වෙලාවට මේ බණ අහන්නේ ඇමරිකාවේ ඉඳන් වෙන්න පුළුවන්. ලෝකෙ තව වෙනත් කෙළවරක ඉඳන් වෙන්න පුළුවන්. එක්ක ලංකාවේ ඉඳන් වෙන්න පුළුවන්. ඔබේ හිත සැනින් ලෝකේ ඕනෑම තැනකට, ඕනෑම නගරයකට අතීත අනාගත අපේක්ෂාවන් ඔස්සේ කොච්චරනම් හිත දුවනවද? හැබැයි බණ අහන වෙලාවට ඔබ දක්ෂ වෙන්න මේ දුවන හිත සමහර වෙලාවට ධර්මයේ සඳහන් වෙනවා මේ කුලප්පු වෙච්ච සතෙක් වගේ. අත්ෙන් අත්තට පැන පැනා දුවන වඳුරෙක් වගේ, අරමුණෙන් අරමුණට පැන පැනා ඒ අරමුණ ඔස්සේ දුවන හිත. බණ අහනකොට ධර්ම දේශනාව තුළ පිහිටවන්න. මං කොහොම හරි මේ දේශනාවෙම හිත පිහිටවාගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන අදිෂ්ඨානය කන් යොමු කරගෙන බණ අහන්න දක්ෂ වෙන්න. සෝතං ඕදහත. තුන්වෙනි කාරණේ තමයි අදිෂ්ඨානයක් තියෙන්න ඕන. මං කොහොම හරි මේ ධර්මයේ තේරුම් ගන්නවා. මම මේ ධර්මයේ වටහා ගන්නවා, මගේ ජීවිතයට ගලප ගන්නවා. පින්වතුනි, සාමාන්‍යයෙන් අපි දකිනවා එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ගාථාව අහලා ධර්මය අවබෝධ කරගත්තා. මේ තරම් දැන් අද අපි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච තැන ඉඳන් අවුරුදු 45ක් පුරාම බුදුමුවින් දේශනා කරපු උන්වහන්සේ ගම් නගර පුරා වැඩම කරමින්, යොදුම් 100,000 ගණන් වැඩම කරමින් අවුරුදු 45ක් පුරා ඒ පුද්ගලයන්ට මනුලොව, දෙව්ලොව පවා, දෙවියන් බ්‍රහ්මයන්ට පවා දේශනා කරපු 84,000ක ධර්මස්කන්ධයෙන් කොච්චරනම් බණ අහලා තියෙනවද? අපි බොහෝ පිරිසක් කැමති බණ අහන්න. අහන ධර්මයේ හැසිරෙන්න නෙමෙයි, බණ අහන්න. මතක තියාගන්න, බණ අහන එකත් පිනක්. හැබැයි බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ සඳහන් කරනවා මෙන්න මේ විදිහට. ගාථා 1000ක් අහලා, ගාථා 1000ක් කටපාඩම් කරගෙන, ඒ ගාථා සිහි කර කර ඉන්න කෙනෙකුට වඩා මම මෙච්චර ගාථා අහලා තිනවා, මම මෙච්චර ගාථා දන්නවා කියලා එයා ඒ ගාථා කිය ඉන්නවා. හැබැයි හැසිරෙන්නේ එක ගාථාවක් අහලා කෙනෙක් ඉන්නවා, ඒ ගාථාවේ අර්ථය විමසනවා, යෝනිසෝ මනසිකාරය දෙනවා. ඒ ගාථාවේ අර්ථය තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයට ගලපගෙන ඒ විදිහට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන්න උත්සාහ කරනවා. අන්න ඒ කෙනාට සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨයි. ඒ නිසා පින්වතුනි, බණ අහන එක විශාල පිනක්. හැබැයි මතක තියාගන්න, ඇසූ ධර්මය නුවණින් විමසන්න, යෝනිසෝ මනසිකාරය දෙන්න. ධම්මානුධම්ම ප්‍රතිපදාව, ඒ ධර්මයට අනුකූලව ජීවත් වෙන්න. අන්න එතකොටයි ඒ ධර්මයේ ප්‍රතිඵල ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා බණ අහනකොට දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න, මම මේ අහන ධර්ම කරුණු මගේ ජීවිතයට ගලප ගන්නවා. මේ ධර්ම කාරණා ඔස්සේ මම මගේ ජීවිතේ පවත්වන්න උත්සාහ කරනවා. මම කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානයකින් බණ අහන්න. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. අවබෝධ කරගන්න
දැඩි අධිෂ්ඨානයෙන් හිත පිහිටවාගෙන බණ අහනවා. ඊළඟ කාරණේ අත්ථං ගන්හාති අර්ථ ග්‍රහණය කර ගැනීම. දැන් පින්වතුනි බණක් ඇහුවට පස්සේ ඔබ මේ දේශනාව අපි හිතමු පැයක බණක්. පැයම වාඩි වෙලා හොඳට කන් යොමු කරගෙන බණ අහනවා. හැබැයි අපි එක එක්කෙනාගේ මතක ශක්තිය, ධාරණ ශක්තිය, නුවණේ ප්‍රමාණය විවිධාකාරයි. බොහෝ දෙනෙක් ඉන්නවා බණ අහනවා. මොකක්ද අහපු බණ? දැන් නම් මතක නෑ කියලා. සමහරලාට මේ බණ ඉවර වෙලා පැයකින් අද අහපු බණ මොකක්ද ඇහුවොත් බණ ටික නම් හොඳයි. මොනවද හාමුදුරු කිව්වේ? තැන් තැන් වලින් ටිකක් කෙනෙකුට මතකයි. මොකක් හරි කියපු උදාහරණයක්, කියපු කාරණයක් දෙකක් මතකයි. ඉතුරු ඒවා අමතකයි කියනවා. මතක තියාගන්න අපිට මුළු දේශනාවක්ම මුල ඉඳන් අගට වෙනකම් මතක තියාගන්න අමාරුයි. ඒක සාමාන්‍ය මිනිස්සෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ බුද්ධ ශාසනයේ මේ වැනි දක්ෂතාවයක් තිබුණේ ආනන්ද මහරහතන් වහන්සේ, ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ සසරේ කල්ප ලක්ෂයක් පිරුම් පුරාගෙන පාරමී පුරාගෙන ආවේ ධාරණ ශක්තියෙන් අග්‍රයි. සතිමන්තාන සිහිනුවණ ඇති භික්ෂූන් අතර අග්‍රයි. දුතිමන්තාන යමක් ක්ෂණයෙන් වටහා ගන්න භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රයි. ධර්ම භාණ්ඩාගාරික මතක ශක්තියෙන් අග්‍රයි. බුදුරජාණන් වහන්සේ යම් තැනක යම් දේශනාවක් කරාද ඒ දේශනාව මුල ඉඳන් අගටම වචනෙන් වචනේ සියල්ලම ධාරණය වුණා, මතක හිටියා. මුළු 84000ක ධර්මස්කන්ධෙම කටපාඩමින් දරාගෙන හිටියේ ආනන්ද හාමුදුරුවෝ. හැබැයි බලන්න ආනන්ද හාමුදුරුවෝ 84000ක ධර්මස්කන්ධෙම දරාගෙන හිටියේ උන්වහන්සේ සෝවාන් වෙලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පළවෙනි ධර්ම සංගායනාවට පෙර දවසේ තමයි උන්වහන්සේ වීරිය වඩලා ධර්ම සංගායනාව හෙට කියලා එදා රාත්‍රියේ උන්වහන්සේ කෙලෙසුන් ප්‍රහාණය කළ උතුම් අරහත්ත්වයට පත් වුණා. එතකොට අපිට පේනවා මුළු 84000ක ධර්මස්කන්ධෙම කටපාඩම් කරගත්තා, ධාරණය කරගත්තා, මතක තියාගත්තා කියලා එපමණකින් රහත් වුණා නෙවෙයි. ඒ ධර්මයේ ප්‍රායෝගිකව ජීවිතයට ගලප ගන්න ඕනේ. මේ බුද්ධ ශාසනය තුල හිටියා. මේ මුළු ධර්මස්කන්ධෙම මතක නැහැ. හැබැයි එක ගාථාවක් අහලා ධර්මය අවබෝධ කරගත්තයි. සමහර වෙලාවට මලක් පර වෙනවා දිහා බලලා මේ ස්වභාවය මගේ කයටත් අත් වෙනවා නේද කියලා තමන්ගේ කය අනුව ගලපා බලලා ධර්මය අවබෝධ කරගත්තයි. පාදෝවණය කරනකොට ගලාගෙන ගිය ජලය පොළොවට උනා ගන්න ආකාරය දැකලා ඒ ඔස්සේ ජීවිතේ විමසලා පටාචාරා උතුම් අරහත්ත්වයට පත් වුණා. මේ බුද්ධ ශාසනය තුල සමහර අය පුංචි සිදුවීමක් යම් කෙටියෙන් වදාළ ධර්ම කාරණයක් කෙනෙකුට ධර්ම අවබෝධයට උපකාර කරගත්තා. පින්වතුනි, ඒ නිසා අහන ධර්මයේ මතක තියාගන්න සාරාංශයක් හැටියට දක්ෂ වෙන්න. දැන් මේ දේශනාවේ හරය, සාරාංශය, මේ දේශනාව තුල කියවෙන වැදගත් ධර්ම කාරණාවල හරයක් මතක තියාගන්න. අන්න එතකොට අපිට ලේසි ජීවිතයේ ධර්මයේ ගල්ප ගන්න. අත්ථං ගන්හාති අර්ථ ග්‍රහණය කරගන්න. දේශනාවේ හරය ග්‍රහණය කරගන්න. සාරාංශයක් හැටියට මතක තියාගන්න. පස්වෙනි එක තමයි අනත්තං රිච්ඡති. බණහන වෙලාවට බාහිර දේවල් බැහැර කරන්න. මේක ලේසි දෙයක් නෙමෙයි. බොහෝ වෙලාවට මම ඔබට බොහොම ප්‍රායෝගික දෙයක් මේ කියන්නේ. අපි දකිනවා සාමාන්‍යයෙන් ගෙවල් වල බණහන හැටි. එක්ක ටීවී එකේ, රේඩියෝ එකේ හරි channel එකක් දාගෙන මිනිස්සු ආඩි වෙලා බණ අහනවා. ඒ බණ අහන අතර සමහර වෙලාවට බණ අහගෙන ඉන්නකොට නිකන් හිතන කවුරු හරි ආවත් දන්නේ නැහැ. නිකන් එළියට ගිහින් බලනවා ගේට්ටුව දිහා. නෑ. නිකන් සද්දයක් ඇහිලා විතරයි. ආයෙ ඇවිල්ලා බණ අහනවා. ඒ බණ අහගෙන යනකොට ඔන්න සද්දයක් ඇහෙනවා. ඉක්මනට දුවලා යනවා පිළිකන්නට. ගිහිල්ලා බලනවා. දොර වහලා, අවහලා. ඇවිල්ලා දැන් බණ අහනවා.
එක කෝල් එකක් එනවා එක්ක වැඩක් නැත්නම් ෆෝන් එක හරි අතට අරගෙන සැරෙන් සැරේ අර බණ අහන අතරතුර කී සැරයක් ෆෝන් එකට අනිනවද කියලා බලන්න සමහරු හැම විනාඩියෙන් විනාඩියට හිත දුවන්නේ අර ජංගම දුරකථනෙට අතේ තියෙන ෆෝන් එකට දැඩි අධිෂ්ඨානයක් ඇතුව මේක පැත්තකින් තිබ්බා කියලා හිතන්න ඒත් හිත දුන්න නොයෙක් අරමුණු ඔස්සේ හිත දුවන බණ අහගෙන ඉන්නකොට ආයෙ නිකන් හිතෙනවා වහිත් දන්නේ රෙදි ටික වැලේ එළියට ගිහින් නිකන් බලනවා නිකන් අහස අඳුරු වෙලාද වහී වගේද ආයෙ ඇවිල්ලා වාඩි වෙනවා ආයෙ ටික වෙලාවක් බණ අහගෙන ඉන්නකොට ටොයිලට් යන්න ඕනේ මේ වොමනාවකටත් නෙමෙයි හිතට මෙවැනි සිතුවිලි එනවා නීවරණ එනේන අරමුණෙන් අරමුණට සමහරු කී සැරයක් නම් අර බණහන අතරතුර නැගිටිනවා යනවා ආපහු වාඩි වෙනවා ආයෙ නැගිටිනවා යනවා ඒ නිසා වාඩි වෙලා අවධානය තියාගෙන බාහිර දේවල් බැහැර කරලා බණහනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නවා අහන දේශනාවක් ඔබ බණක් අහනකොට ඒ දේශනාවේ ප්‍රතිඵලයක් ලබන්න නම් අප්‍රමාණ ආසාවෙන් බණහන්න හිත හදාගන්න. මම මේ දේශනාව අවසන් වෙනකල් කන් යොමු කරගෙන බණහනවා කියන අදිෂ්ඨානයෙන් හිත යොමු කරගෙන හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන බණහන. දැඩි අධිෂ්ඨානයෙන් මම කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන අධිෂ්ඨානයෙන් බණහන. මේ ධර්ම දේශනාවේ වැදගත් කාරණා හොඳට මතක තියාගන්න ග්‍රහණය කරගන්න. බාහිර දේවල් හිතෙන් බැහැර කරන්න. දේශනාවට බාධා වෙන බණහන වෙලාවේ ඔබේ හිත දුවන බාහිර අරමුණු සියල්ල නුවණින් විමසලා බලන්න ඇත්තටම මම මේ නැගිට යන්නේ මගේ හිත දුවන්නේ වැදගත් දෙයක්ද වැඩක් ඇති දෙයක්ද මේක පස්සේ කරන්න පුළුවන් මේ බණ අහනකොට මතක් වෙනවා පුතාට කෝල් එකක් දීලා බලන්න කොහෙද දන්නේ නැහැ බණ ඉවර වෙලත් පුළුවන් නමුත් අර බණ යන අතරේ හිතට එනවා ඒ අතර ගිහිලා කෝල් එකක් ගන්නවා කොහෙද ඉන්නේ කීයට දෙන්නේ මොකද කරන්නේ ඊට පස්සේ ආයෙ ඇවිල්ලා වාඩි වෙනවා ආයි බණ ටික අහගෙන යනකොට ආයි කාව හරි මතක් වෙනවා නේද එක් හරි කවුරු හරි එතකොට මේ වගේ හිතේ ස්වභාවය තමයි හිත දමනය කරන්න ලේසි දෙයක් නෙමෙයි පින්වතුනි මේ හිත අපිට දමනය කරගන්න ලේසි වුණා නම් අපි මෙලහකට අපි කවුරුත් මේ සසර දුකෙන් මිදිලා මේක ලේසි දෙයක් නෙමෙයි අමාරු දෙයක් ඒ නිසායි අපි තාමත් බුදුවරු කී දෙනෙක් පහළ වෙලා පිරිනිවන් පාලා ඇද්ද කොයි තරම් බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය අපිට ඇහිලා ඇද්ද බුද්ධ ශාසන කීයක අපි බණ අහලා ඇද්ද හැබැයි අපිට වැරදුනා තාම සංසාරේ යනවා සතර අපායේ වැටි යන සංසාර ගමනේ තවමත් අපි අනතුරක් එක්ක ඉන්නවා පෙර යන්තම් පිනකට බුද්ධ ශාසනයක් මුණ ගැහුණා තමයි මනුස්ස ජීවිතේක සංසාරේ මොකක් හෝ පිනකට ලැබුණා ෂණ සම්පත්තියක් ලැබුණා ඒ ලැබිච්ච මනුස්ස ජීවිතේට බුද්ධ ශාසනය එකතු වුණා ෂණ සම්පත්තිය ලැබුණා දැන් අපිට වටිනා දේවල් ගොඩාක් එකට එකතු වෙච්ච වෙලාව පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාවේ උන්වහන්සේ දහවල් කාලේ භික්ෂුන් වහන්සේලාට අවවාදයක් කරනවා ඒක නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අප්‍රමාදයේ පිහිටවන්න මේ අවවාදේ සිහිපත් කරනවා ඒකට ධර්මයේ කියනවා සුගතෝ ආදී කියලා. සුගතයන් වහන්සේගේ අවවාදය. මහණෙනි දුර්ලභෝ බුද්ධෝත්පාදෝ බුදු කෙනෙක් ලෝකෙ පහළ වීම අතිශයින්ම දුර්ලභයි. දුර්ලභා මනුස්ස පටිලාභෝ මනුස්ස ජීවිතයක් ලබනවා කියන එකත් අතිශයින්ම දුර්ලභයි. දුර්ලභා ෂණ සම්පatti මනුස්ස ජීවිතයක් ලබපු කෙනෙකුට බුද්ධ ශාසනයක් මුණ ගැහෙනවා කියන කාරණයක් අතිශයින්ම දුර්ලභයි. ඒ අතර පැවිදි අයට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ මනුස්ස ජීවිත ලැබිලා බුද්ධ ශාසනය මුණ ගැහිච්ච අය අතරේ මේ සියලු දේවල් අතහැරලා ධර්මයේ වෙනුවෙන් ජීවිතේ පූජා කරලා බුද්ධ ශාසනයක පැවිදි වෙන්න ලැබෙනවා කියන්නේ දුර්ලභා පබ්බච්චා පැවිද්දට ජීවිතේ හිතක් නැඹුරු වෙලා
කෙනෙක් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් තුනුරුවන් වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතේම පූජා කරමින් උතුම් පැවිදි බව ලබනවා කියන්නේ ඉතාම දුර්ලභ කාරණයක්. ඊළඟට පැවිද්දේ සිත් අලවා වාසය කරන එක ඒක ඊටත් වඩා දුර්ලභයි. මහණෙනි නුඹලාට ඒ උතුම් දුර්ලභ දේවල් සියල්ල දැන් ලැබිච්ච වෙලාව අප්‍රමාදේන සම්පාදේත. ඒ නිසා අප්‍රමාදීව කුසල් වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අප්‍රමාදේහි පිහිටවන. පින්වතුනි මේ බුද්ධ ශාසනය තුල අප්‍රමාදී භාවය පිළිබඳ ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ අප්‍රමාදය ගැන පුදුමාකාර විදිහට භික්ෂුන් වහන්සේලා උනන්දු කරවලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ අම්තා කුසල් දහම් කියලා දෙයක් ඇද්ද? ඒ සියල්ල චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන සියල්ල අප්‍රමාදී භාවය කියන වචනේට ඇතුල් කරන්න පුළුවන් කියලා. බුදුහාමුදුරු උපමාවකට පෙන්නවා මහ පොළොවේ ඇවිදගෙන යන සත්වයන්ගේ පා සලකුණු අතර අපි දන්නවා මේ පොළොවේ ඇවිදගෙන යන සත්තු ඉන්නවා. නොයෙක් සත්තු මිනිස්සු විතරක් නෙමෙයි. පොළොවේ අඩිය තියලා ඇවිදගෙන යන සත්වයන් අතර විශාලම පා සටහනක් පියවරක් පොළොවේ පිහිටන්නේ හස්තියක්. අද ජීවත් වෙන සත්තු අතරේ. එතකොට මීට අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් එක එක සත්තු ගැන නිකන් කතාවල අපි අහලා තියෙනවා. නමුත් වර්තමානයේ අපි මේ ජීවත් වෙන මේ යුගයේ අද පොළොවේ පියවර සටහනක් හැටියට පිහිටන විශාලම පියවර ඇතෙක්ගේ පියවර, හස්තියෙක්ගේ පියවර. ඊළඟ විශේෂය තමයි මේ හස්තියෙක්ගේ පියවර මුළු පොළොවම ස්පර්ශ කරනවා. දැන් ඔබ හිතන්න අපි පොළොවේ අඩිය තිබ්බා කියලා. ඒ පාදේ යටිපතුල මුළු පොළොවම ගෑවෙනවා, පොළොව ස්පර්ශ වෙනව නෙමෙයි. හැබැයි හස්තියෙක්ගේ පොළොවම ස්පර්ශ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ හස්තියාගේ පා සලකුණ ඇතුලෙන් අනෙක් පොළොවේ ඇවිදගෙන යන හැම සතෙක්ගෙම පා සලකුණු ඒක ඇතුලෙන් තියන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ලෝකේ අප්‍රමාදී භාවය කියන යම්තාක් උතුම් අප්‍රමාදී භාවය කියන මේ වචනය තුල සියලුම කුසල් දහම් චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන සියලු දේවල් අප්‍රමාදයට ඇතුල් කරන්න පුළුවන් කියලා. ඒකේ තේරුම තමයි සිල් රකින්නත් අප්‍රමාදී භාවයක් තියෙන්න ඕනේ. මේ බණහන්න අප්‍රමාදී භාව වීරියක් තියෙන්න ඕනේ. අප්‍රමාදී කියන්නේ වීරිය. කෙනෙක් ධර්මයේ දියුණු කරන්න වීරියක් තියෙන්න ඕනේ. මලක් පහනක් පූජා කරන්න නිකන් සාමාන්‍ය බුදුන් අදින්න කිව්වත් අනේ බෑ කම්මැලි කියලා. පස්සේ කරනවා, හෙට කරනවා. අදට වේ හෙට කී දෙනෙක් ඉන්නවද? භාවනාවක් කර අනේ අද බෑ කියන කම්මැලි කියලා. එතකොට පින්වතුනි කුසල් දහම් කියලා මේ ලෝකේ යමක් ඇද්ද? සීල සමාධි ප්‍රඥා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මේ සියල්ල වැඩෙන්නේ අප්‍රමාදී පුද්ගලයා තුල. ඒ නිසා අප්‍රමාදී කියන එක තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න දක්ෂ වෙන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනේ පවා උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අවසාන වශයෙන් අපට දේශනා කරේ හන්දදානි භික්ඛවේ ආමන්ත්‍යාම. මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතනවා. වය ධම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාරයන් හටගෙන පැවතිලා නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව කුසල් වඩා. අන්න බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ අවවාදය. සුගතයන් වහන්සේගේ අවසාන අවවාදය තමයි අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව කුසල් වඩා. පින්වතුනි වීරිය සතර ආකාරයකට මේ ධර්මයේ තුල පෙන්නනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. අපි මේ වීරිය ගැන ඔබට ජීවිතේ වැදගත් වෙන ආකාරයට බොහොම ප්‍රායෝගිකව මේ ධර්මානුශාසනාව තුළ පෙන්වලා දෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. දැනට මේ නම් වශයෙන් මතක තියාගන්න. උපන් අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න.
නූපන් අකුසල් නූපදවන්න වීරිය ගන්න. තාම ඒවා ඉපදිලා නැහැ. ඒවා එහෙමම යටපත් කරලම නැති කරලම දාන්න වීරිය ගන්න. අකුසල්. ඊළඟට කුසල් පැත්තෙන් ගත්තොත් උපන් කුසල් තියෙනවා. දැන් මතු කරගෙන තියෙන කුසල්. ඒවා දියුණු කරන්න, වැඩි දියුණු කරන්න, විපුල භාවයට පත් කරන්න වීරිය ගන්නවා. වීරියෙන් ඒවා දියුණු කර ගන්න කුසල්. නූපන් කුසල් තියෙනවා. තාම ඉපදිලා නැහැ. තාම අපි තුල ඒවා මතු වෙලා නැහැ. ඒ කුසල් උපදවා ගන්න වීරිය කරනවා. ඔන්න ඔකට කියනවා ධර්මයේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය. උපන් කුසල් දියුණු කරනවා, නූපන් කුසල් උපදවා ගන්නවා, උපන් අකුසල් ප්‍රහාණය කරනවා, නූපන් අකුසල් නූපදවන දාන. දැන් අපි මේක ප්‍රායෝගිකව ගම තේරෙන විදිහට පින්වතුනි උපන්නා වූ අකුසල් මොනවද? දැනටමත් ඔබේ හිතේ කවුරු හරි ගැන කේන්තියක් තියෙනවා. අසවලා මට මෙහෙම කරා, මුන් අපිට මේ විදිහට කරා කියලා ඔන්න කවුරු හරි ගැන කේන්තියක් කාලයක් තිස්සේ දැන් හිත ඇතුලේ තියෙන. දැන් මොකද්ද මේ? උපන්නා වූ අකුසලයක් තියෙන. කවුරු හරි පුද්ගලයේ කරබයක් යම් සිදුවීමක් තුළ අපිට සාධාරණ හේතු ඇති ඕන තරම්. මෙයා මට මෙහෙම කරා, මෙන්න මේ විදිහට කරා, මේක හරි නෑ, මේක සාධාරණයක් තියෙන්න ඕනේ, මේක නෙමෙයි වෙන්න ඕනේ. එතකොට අපිට ඔය වගේ සාධාරණ හේතු ඕන තරම් අපිට ගලපන්න පුළුවන්. හැබැයි ඒ හේතු මොනවා ගැලපුවත් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? තමන්ගේ හිත තුලයි ද්වේෂය ඇති වෙලා තියෙන්නේ. තමන්ගේ හිත ඇතුලේ තමයි තව පුද්ගලයෙක් අරබය ද්වේෂ සිතුවිලි බලවත් වෙලා තියෙන්නේ. යකඩයක හටගන්න මලකඩ යකඩයක් විනාශ කරනවා වගේ උපන්නා වූ අකුසල් තමන්ගේ හිත ඇතුළෙන්ම තමන් විනාශය කරා අරගෙන යනවා. දැන් ඔබේ හිතේ හටගත්ත ද්වේෂ සිතුවිලි තියෙනවා නම් කවුරු හරි පුද්ගලයෙක් අරමුණු කරගෙන අසවලා මෙහෙම කරා, අපොච්චි මං, අවදි මං, අජිනි මං, අහසිමේ, අසවලා මාව පරාජය කරා, මගේ දේවල් පැහැරගත්ත, මාව ලැජ්ජා කරා, මට මෙහෙම කරා කියලා ඔන්න අපිට කවුරු හරි ගැන උපන්නා වූ අකුසල් තියෙනවා. දැන් අපි මොකද කරන්න ඕනේ? උපන් අකුසල් හිතෙන් ප්‍රහාණය කරලා දාන්න මහන්සි ගන්න. වීර්යයක් අවශ්‍යයි. අර ද්වේෂ හිත තුල තව තවත් වර්ධනය වෙන විදිහට හිත ඇතුලේ පෝර දදා මේක අවුස්සවුස යන්නේ නැතුව ඒ සිතුවිල්ල හැමම හිතෙන් ප්‍රහාණය කරලා යටපත් කරලා දාන්න වීර්යයක් තියෙන්න ඕනේ. අන්න උපන් අකුසල් ප්‍රහාණය කරන. මේක ද්වේෂය ගැන විතරක් නෙමෙයි, අපි හිතමු රාගසිත. කවුරු හරි පුද්ගලයෙක් ගැන හරි කවුරු හරි කෙනෙක් ගැන හිතේ රාගයක් බලවත් වෙලා තියෙනවා. දැන් අයෝනිසෝ මනසිකාරය යෙදෙන්නේ දෙන්න මේ රාගේ බලවත් වෙනවා. ඒක යටපත් කරන්න උපන්නා වූ රාගේ ප්‍රහාණය කරන්න අසුභ වශයෙන්, ධාතු වශයෙන්, ධාතු මනසිකාර භාවනාව, පිළිකුල් භාවනාව, අට්ටික සංඥාව ආදීනව සිහි කරනවා, කෙලෙස් වල භයානකම සිහි කරනවා. එතකොට මෙහෙම සිහි කරනකොට අන්න උපන්නා වූ අකුසල් ප්‍රහාණය වීම පිණිස උපකාර වෙනවා. ඊළඟට අපි හිතමු කවුරු හරි ගැන ඊර්ෂ්‍යාවක් හිතේ බලවත් වෙලා තියෙනවා. මුන්ට හරි යනවනේ, බලාගෙන ඉන්නේ නැද්දි උන් දියුණු වෙනවනේ, අරායිගේ ළමයි නම් විභාග පාස් වෙනවා, ඒකට අපේ අන්නේ විදිහට දැන් කාගේ හරි දරුවෝ ගැන, ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් ගැන, කෙනෙක් යාන වාහනයක් ගත්තා, ලස්සන ගයක් හැදුවා, නෑදෑයෙක් ඥාතියෙක් වෙන්න පුළුවන්, අසල්වැසියෙක් වෙන්න පුළුවන්. දැන් තමන්ගේ හිතේ දැන් අපිට මේවා ප්‍රහාණය කරන්න නම් ඇත්තටම තමන් අවංකව තමන්ගේ හිත දකින්න ඕනේ. කොච්චර බණ ඇහුවත් තමන්ගේ හිත පිරිසිදු දැක්කේ නැත්නම් බොහෝ දෙනෙක් අනුන්ට ඇඟිල්ල දික් කරාට අරයා එහෙමයි, මෙයා එහෙමයි, මෙන්න මෙයාගේ හැටි, අරයාගේ හැටි කීවට තමන්ගේ හැටි තමන් දකින්න කැමති නැහැ. ඒ නිසා තමන් දිහා බල මේ ධර්මයේ ඕපනයිකයි. තමා තුලින් දකින්න ඕනේ ධර්මයක්. ඒ නිසා පින්වතුනි තමන්ගේ හිත දිහා බලන්න. තමන්ගේ හිතේ දැනටමත් හටගත්තා වූ රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි, ඊර්ෂ්‍යා සහගත සිතුවිලි, අනුන්ගේ දේවල් වලට ආසා කිරීම, අවිජ්ජාව, ලෝභකම, මසුරුකම, කුහකකම්, අනුන් පහත් කරන සිතුවිලි, මේ වගේ පහත් සිතුවිලි හිත තුල ඕන තරම් තියෙන්න පුළුවන්.
ඒවා දැනටමත් ඉපදිච්ච දේවල් හටගත් දේවල් නම් අන්න උපන්නා වූ අකුසල්. ඒවා ප්‍රහාණය කිරීම පිණිස ධර්මයේ විමසමින් ආදීනව දකිමින් අපාය බය සිහි කරමින් කුසල් අකුසල් වල ස්වභාවය මෙනෙහි කරමින් අන්න තමන් දක්ෂ වෙන්න ඕනේ උපන්නා වූ අකුසල් හිතෙන් ප්‍රහාණය කරන්න දක්ෂ වෙන්න. ඊළඟ දේ තමයි නූපන් අකුසල්. තාම ඒවා හටගෙන ඉපදිලා නැහැ. අයෝනිසෝ මනසිකාරය යෙදුනොත් උපදිනවා. දැන් අපි හිතමු අකුසලයක් උපදින්නේ ද්වේෂයක් නම් පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. පටිඝ නිමිත්ත කියන්නේ මොකක් හෝ ද්වේෂය ඇති වෙන්න හේතු වෙච්ච කාරණය. අපි හිතමු කවුරු හරි විහිළුවක් කරා. එතකොට කෙනෙක් මේ විහිළුව එයා හිතන ස්වරූපේ එයා හිතුවොත් මූ මට මෙහෙම කිව්වා වටිනවද නිකන් මාට විහිළු තහළු කරන්න අපි කවුරු කියලාද මේ හිතන් අන්න ඒ විදිහට හිතුවොත් මොකද වෙන්නේ අර කියපු කාරණේ මුල් කරගෙන ද්වේෂ සිතුවිලි උපදිනවා දැන් මේ හිතන ක්‍රමේ අයෝනිසෝ මනසිකාරයත් එක්ක තමයි අකුසල් බලවත් වෙන්නේ ඒ ගැනම යා හිතනවා එයත් hina වෙලා විහිළුවක් කරලා බොහොම සතුටෙන් ඒක ගණන් ගන්න නැතුව හිතෙන් අතහරිනවා එතනින්ම ඉවරයි නුවණින් සලකලා එයා කල්පනා කරනවා මොකටද මේ කවුරු නිසා මගේ හිතේ ගැටීමක් ඇති කරගන්නේ. මේ සාමාන්‍ය මේ මෙහෙම හිතන්න තවත් ගැඹුරින් හිතන්න පුළුවන් කවුරු හරි බැන්නත් කනයි ශබ්දයයි විඥානය එකතු වුණා. කනත් අනිත්‍යයි ශබ්දයත් අනිත්‍යයි විඥානයත් අනිත්‍යයි. ඒ ස්පර්ශයත් අනිත්‍යයි. එතනින් අතහැරියා. නිමිත්තක්වත් ගන්න නැතුව මේ ධර්මයේ ගැඹුරට යනකොට ඔබට ඔබ අහලා ඇති බාහ්‍ය දාරුචීරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පරම ගාම්භීර හකුලවල කියපු නිවන් මඟ බාහ්‍ය දිත්තේ දිත්තමත්තම් භවිස්සති යමක් ඇහෙන් දැක්කොත් දැක්කා විතරයි කියලා එතනම අතහරින්න ඒකේ නිමිති සටහන් ගන්න එපා ද්වේෂ සිතුවිලි අරමුණ රාග අරමුණක් වෙන්න පුළුවන් මොකක් හෝ කෙලෙස් ඇති වෙන දෙයක් ඇහෙන් දකින්න ඒක මතක තියාගන්නවත් ඒකේ නිමිති වශයෙන් කොටස් වශයෙන්වත් හිතට ගන්න එපා එතනම විදර්ශනා කළ එක අතහරින්න සුතේ සුතමත්තම් භවිස්සති කනට යමක් ඇහෙනවා ඇසීම මාත්‍රේ මෙතනින් අතහරින්න ඒක ඇහුනොත් ඇහුණා විතරයි කනත් අනිත්‍යයි ඒ ශබ්දයත් අනිත්‍යයි සෝත විඥානයත් අනිත්‍යයි කනේ ස්පර්ශයත් අනිත්‍යයි ඒක හඳුනා ගැනීම විදීම ඒ පංච උපාදානස්කන්ධෙම අනිත්‍යයි කියලා තැහැරි. අර කියපු දේ මට මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා මාව ලැජ්ජා කරා මට මෙහෙම කිව්වා අර එක සිතුවිල්ලක්වත් කියපු දේ හිතට ගන්න නැහැ. ඒකේ නිමිති මතක තියාගන්නෙත් නැහැ. ඒක ඇසී මාත්‍රයකින්ම විදර්ශනා කළ අතහරිනවා. නාසයට දැනෙන දේවල් මුතේ මුතමත්තම් භවිස්සති. නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. ඒවා දැනීම මාත්‍රේම විදර්ශනා කළ අතහරිනවා නිමිති සටහන් හිතට ගන්න නැතුව. විඥානයේ විඥානමත්තම් භවිස්සති. යමක් හිතුනොත් සිතුවිල්ලක් හිතට ආව සිතත් අනිත්‍යයි සිතුවිල්ලත් අනිත්‍යයි ඒ මනෝ විඥානයත් අනිත්‍යයි ඒ මනසේ ස්පර්ශයත් අනිත්‍යයි එහෙමම විදර්ශනා කරනකොට අර සිතුවිල්ල ඔස්සේ කෙලෙස් උපදින්නේ ඒ සිතුවිල්ල ධර්මාවබෝධයට හැරෙනවා ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අකුසල් හටගන්න නැති වෙන විදිහට මේ ආයතනයන්ගෙන් එන අරමුණු එතනම විදර්ශනා කළ අතහරින ක්‍රමයක් පිංගතුනි අයෝනිසෝ මනසිකාරය යෙදුනොත් නෝපන් අකුසල් උපදිනවා උපන් අකුසල් බලවත් වෙනවා එහෙමනම් අපි වීරිය වඩන්න ඕනේ උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න ඕනේ නෝපන් අකුසල් හිත ඇතුලේ උපදින්න නැතුව එහෙම්මම යටපත් වෙලා යන්නම වීරිය වඩන්නට ඕනේ ඊළඟට කුසල් උපන්නා වූ කුසල් දැනටමත් අපි තුල උපන් කුසල් තියෙනවා දැන් අපි හිතමු මෙහෙම ඔබ හැමදාම බුදු ගුණ සිහි කරනවා උදේට බුදුන් වදිනවා කියලා හිතන්න දැන් මේක කාලයක් ඔබ පුරුද්දක් හැටියට කරනවා අන්න ඉපදිච්ච කුසලයක් බුදු ගුණ මානසිකාරය හැමදාම බුද්ධ පූජාව තියෙනවා බුදුන් වදිනවා බුදු ගුණ මෙනෙහි කරනවා අන්න උපන් කුසල් ඒක දියුණු කරගන්න
දිගටම පවත්වගෙන යනවා. පන්සිල් සමාදන් වෙනවා. මතක තියාගන්න සමාදාන සීලය ඒකත් පිනක්. විරති සීලය අකුසල් වල යෙදෙන්න අවස්ථාවක් ආවහම සීලය මෙනෙහි කරලා අකුසලෙන් වැළකීලා දැඩි අධිෂ්ඨානෙන් අකුසලෙන් වළකිනවා. විරති ඒ සීලේ තවත් බලවත් වෙනවා. එතකොට මේ දැන් අපි හිතමු පන්සිල් සමාදන් වෙලා පන්සිල් රකින්න උත්සාහ කරනවා. අන්න තමන්ගේ ජීවිතයේ උපන් කුසලයක්. ඒක තව දුරටත් දියුණු කරගන්න. පුංචි හරි අඩුවක් වෙනවා නම් ඒක කොහොම හරි හදාගෙන ආයතින් සංවරයේ පිහිටනවා. පොඩි බොරුවක් හරි කියවේ සමහරවිට විහිළුවට හරි කියලා බොරු කියවෙනවා. සාමාන්‍ය ගිහි ජීවිතය තුළ එදිනදා සමාජය ඔහොම වෙනවනේ. රස්සාව කරන තැන වෙන්න පුළුවන්, පොඩි දරුවෙකුට වෙන්න පුළුවන්, සමහරවිට බොරු කියවෙනවා. හැබැයි යාට පස්සේ හිතෙනවා බොරුවක් නේ කිව්වේ. මොකටද විහිළුවටවත් බොරු කියන්නේ? මං ආයේ කරන්නේ. අන්න තමන් පොඩි අඩුව පවා හදාගෙන කොහොම හරි පුංචි සතෙක්වත් දැන් මුල් දවස්වල සීල් ගත්තට පස්සේ සමාදන් වුණාට මදුරු වගේ අය ගණන් ගන්නෑ. හැබැයි කාලයක් යනකොට සීල් රකින්නකොට කාලයක් යනකොට ආදීනව තේරෙනකොට පුංචි සතෙකුටවත් හැම වෙලෙම හිතනවා අනේ මගේ ශරීරය මුල් කරගෙන මගේ ක්‍රියාවක් මුල් කරගෙන කිසිම සත්වයකට හිංසාවක් නොවේ. අකුරා කුඹියෙකුට හිංසාවක් නොවේ. එතකොට තමන්ගේ ජීවිතය අර සමාදන් වෙච්ච සීල් දියුණු කරගන්නවා, වර්ධනය කරගන්නවා, උපරිමෙන් ආරක්ෂා කරනවා. අන්න උපන් කුසල් වර්ධනය කරනවා. තවත් දියුණු කරගන්නවා. ආජීව අෂ්ටමක සීලය. තවත් ශික්ෂාපද එකතු කරගන්න. පොයේ දවසට උපෝසත සීලේ සමාදන් වෙනවා. අන්න තවත් එකතු කරගන්නවා. පුළුවන් නම් සතර පොයේටම උපෝසතේ රකින්න. අන්න තවත් සීලෙ දියුණු කරගන්න. අන්න උපන් කුසල් බලවත් කරගන්න හැටි. දැන් අපි හිතමු භාවනා කරන්න ආසයි. තාම පටන් ගන්න බැරි වෙනවා. අන්න දැන් පටන් ගන්නවා. අන්න නූපන් කුසල් උපදවන හැටි. තාම භාවනාව පටන් අරගෙන නැහැ. හිත විතරක් ඉන්නවා. හිතන එකත් පිනක් තමයි. හැබැයි පටන් ගන්න ඕනේ. නූපන් කුසලයක් තියෙනවා භාවනා කිරීම. අන්න මං කොහොම හරි පටන් ගන්නවා කියලා නූපන් කුසල් උපදවන්න වීර්ය කරනවා. භාවනාව පටන් ගන්නවා. දැන් අපි හිතමු භාවනා කරගෙන යන කෙනෙක් කියලා. ඒතර භාවනා දිගට කරගෙන යන කෙනෙක් නම් එයාට තියෙන්නේ උපන්නා වූ කුසලයක්. එයා ඒක දියුණු කරගන්නවා. දැන් අපි හිතමු කෙනෙක් භාවනා කරාට තාම එයාට සමාධියක් ඇති වෙලා නැහැ. ආසයි සමාධිය වඩන්න. තාම හිත එකඟ වෙලා නැහැ. හිත විසිරෙනවා. අන්න සමාධිය කියන්නේ නූපන් කුසලයක්. ඒක උපදවා ගන්න වීර්යය වඩන. විදර්ශනා පංච උපාදානස්කන්ධයේ ආයතන ගැන අනිත්‍ය වශයෙන් පටිච්ච සම්පදාය ගැඹුරින් මෙනෙහි කරලා අන්න නූපන් කුසල උපදවනවා. ධර්මාවබෝධයේ පිණිස නූපන් කුසල උපදවනවා. මේ විදිහට තමන්ගේ ජීවිතය තුළ උපන්නා වූ යම් කුසල් දහම් මැද්ද ඒවා වර්ධනය කරන්න මහන්සි ගන්නවා. නූපන් කුසල් තමා තුළ උපදවා ගන්න වීර්යය ගන්න. වීර්යයෙන් තමයි මේක කරන්න පුළුවන්. ඒ අතරම උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීර්යය ගන්නවා. නූපන් අකුසල් නූපදවල යටපත් කරලම දාන්න වීර්යය ගන්නවා. පින්වතුනි මේ විදිහට වඩාගෙන යනකොට වැඩෙන්නේ නිවන් මාර්ග. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර සතර සම්‍යක් ප්‍රධාන වීර්යය උතන විතරක් නෙමෙයි. සතර ඊර්ධිපාද වැඩෙන්නේ සතර සම්වීර්ය මතම තමයි. ඊළඟට සතර සතිපට්ඨානෙ වඩන්න තියෙන්නේත් වීර්යයෙන්ම තමයි. පංච ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරත් එතනක් තියෙනවා විරිය ඉන්ද්‍රිය. පංච බල ධර්ම ගැන කතා කරත් එතනක් තියෙනවා විරිය බලම්. සප්ත බොජ්ජංග ධර්ම ගැන කතා කරත් එතනක් තියෙනවා විරිය සම්බොජ්ජංගේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරත් එතනක් තියෙනවා සම්මා වායාම. එහෙමනම් වීරියෙන් තොර නිවන් මඟක් නැහැ. වීරියක් අවශ්‍යයි. නිවන් අවබෝධයේ පිණිස පාරමිත සංසාරේ පවා වීරියම පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට වීරිය පාරමිතාව පුරනවා. ඒ නිසා පින්වතුනි වීරිය අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ධර්මය
කුසීත කෙනාට නෙමේ වීරියවන්තයාටමයි. ඒ නිසා ඔබේ ජීවිතය තුළ වීරිය ඇති කරගන්න, අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ඇති කරගන්න, කුසල් බලවත් කරගන්න වීරිය ඇති කරගන්න. සතර සම්‍යක් ප්‍රධාන වීරිය මේ බෝධිපාක්ෂික ධර්ම වඩන්න වීරිය ඇති කරගන්න, පින් කුසල් වඩන්න වීරිය උපදවා ගන්න. හැම වෙලාවෙම හිතන්න අර සුගතෝවාදී බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරපු අවවාදේ නිතර මෙනෙහි කරන්න. අපි කාටත් ජීවිතේ ඊටාම වැදගත් බුදුරජාණන් වහන්සේගේ දිනපතා සිදු කරපු අවවාදේ. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ. බලන්න පින්වතුනි, සාරා සංකේය කල්ප ලක්ෂයක්, මහා කල්ප අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් ගෙවෙන තැන දීර්ඝ සසරේ පහළ වුණේ බුදුවරු 24 නමයි. මහා කල්ප අසංකේය බැගින් අවස්ථා 4ක් බුද්ධ ශූන්‍යව තිබිලා තියෙනවා ඒ කාලය අතර. ඒ කාලේ අපි දැන් දන්නේ වගේ අනේ එහෙමද එච්චර එහෙම අපි හිතුවට ඔය සසරේ ගමනේ අපි කවුරුත් ඉඳලා තියෙනවා. අද අපිට මතක නැති වුණාට නිරේවල් වල කොච්චර අපි පැහි ඉඳලා කල්ප ගණන් പ്രേත ලෝකවල, තිරිසං අපායවල, අසුර අපාය කොච්චර දුක් විඳ ආපු ගමනක්ද මේ. අද අපි මෙහෙම ටිකක් බේරිලා මනුස්ස ලෝකෙ හිටියද? ඒ නිසා බුදු කෙනෙක්ගේ උපතක් ලෝකේ සිද්ධ වෙනවා කියන්නේ අසිරිමත් දෙයක්. මේ විශ්වය තුල බුදු කෙනෙක්ගේ පහළවීමක් සිද්ධ වෙනවා කියන්නේ ඊටාම කලාතුරකින් සිද්ධ වෙන ආශ්චර්යමත් දෙයක්. ඒ උතුම් බුදු කෙනෙක් පහළ වෙච්ච යුගයකයි උන්වහන්සේ පිරිනිවන් පාලා වුණත් ඒ ධර්මයේ පවතින තාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතිනවා කියන්නේ උන්වහන්සේ ජීවමානයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය, බුද්ධ බලය මේ ධර්මයේ තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නේ උන්වහන්සේව අදත් දකින්න පුළුවන්. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. කෙනෙක් ධර්මයේ දකින්නවද, ධර්මයේ හැසිරෙනවද, සෝමං පස්සති. එයා බුදුන් දකිනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ඒ ධර්ම විනය ශාස්ත්‍රූත්වයට පත් කරා. අද අපිට ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මයේම විනයම ශාස්ත්‍රූන් වහන්සේ හැටියට පත් කරා. ඒ ධර්ම විනය ශාස්ත්‍රූන් වහන්සේ කරගෙන මේ නිවන් මඟ අපට ගමන් කරන්න පුළුවන්. ඒ දුර්ලභ බුද්ධ ශාසනයක් ලැබිච්ච පින්වන්ත පිරිසක් අපි. ඊළඟට ඔබ හිතන්න මේ ලෝකේ නිරේවල් වල කොච්චර ඇද්ද? කවුරු සංගණනයක් කරලා ගණන් හදා ගන්න බෑ අද. පේන්නෙත් නෑ අපිට. പ്രേතාපාය අපේ පියවි සීමාවල්, මේ දකින සීමාවල් ඉක්මවා ගිහිල්ලා. අපි දන්නේ කෝටි ප්‍රකෝටි ගණන් කොච්චර പ്രേත ලෝකවල പ്രേතයෝ ඉන්නවද? අසුර අපාය ඒක අපිට පේන්නෙත් නෑ. බලන්න සතර අපායෙන් යන්තම් හරි පේන්නේ 4න් 1යි තිරිසන් ලෝකේ. ඒ පේන්නේ කීයෙන් කී දෙනාද? ඇහැට පේන්නේ නැති, පෙනෙන නොපෙනෙන සත්තු කොච්චර ඉන්නවද? ජීවිතේට දැකලා නැති සත්තු කොච්චර ඉන්නවද? මේ සත්ත්ව විශ්ය අචින්ත්‍යයි. ඔය අතරේ මනුස්ස ජීවිතයක් ලබනවා කියන්නේ නියසිලට ගත්ත පස් ටිකක් වගේ. ඒ දුර්ලභ මනුස්ස ජීවිතය අපිට ලැබුණා. ඒ ලැබුණේ බුද්ධ ශාසනයක් පවතින කාලයකයි මනුස්ස ජීවිතය ලැබුණේ. දුර්ලභාෂණ සම්පatti. බුද්ධ ශාසනයයි මනුස්ස ජීවිතයයි එකතු වෙලා හිත පැහැදුනා අපේ. ඒකට කියනවා ෂණ සම්පatti. දැන් හිතන්න අද ලෝකේ කෝටි 700කට වැඩි ජනතාව. අපි නිකන් තවත් වැඩිපුර හිතමු 800ක් විතර කියලා. සාමාන්‍ය වැඩිපුර හිතාගන්න. මනුස්ස ලෝකේ කෝටි 750ක් 800ක් විතර ජනතාවක් හිටියට කීයෙන් කී දෙනාගේද හිත බුද්ධ ශාසනයක් ගැන පහදින්නේ. බණක් අහන්න හිතෙන්නේ. බුදුන් වඳින්නවත් හිතෙන්නේ. බුදු ගුණයක්වත් මෙනෙහි කරන්න හිතෙන්නේ. අනේ මමත් කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා හිතන්නේ හරි සිතුවිල්ලක්වත් හිතේ ඇති වෙන්නේ ලෝකෙ කීයෙන් කී දෙනාගේ. එතකොට අපිට පේනවා මනුස්ස ජීවිත ලැබුවත් බුද්ධ ශාසනයක හිත පහදින්නේ ඊටාම සුළු පිරිසකට. ඔබේ හිත ඒ බුද්ධ ශාසනය ගැන පැහැදිලා. ඒ නිසායි ඔබට මේ බණපදයක් හරි අහන්න හිත නැමෙන්නේ. ඒ අතින් ගත්තොත් ලෝකේ ඉන්න මිනිස්සු අතර ඔබ බොහොම පින්වන්ත වාසනාවන්ත කෙනෙක්. හැබැයි මේ අවස්ථාව අපිට කොතන කොයි මොහොතේ මොන විදිහට අහිමි වෙයිද අපි කවුරුත් දන්නේ.
හුස්ම ටික යනවා කියන එක සැනින් සිද්ධ වෙන්න පුළුවන්. වයස ભેදයක් නැහැ. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදී වෙන්න. අද ඔබට මේ ධර්මානුශාසනාව අපි කියලා දුන්නේ අප්‍රමාදී වීම. අප්‍රමාදීව ධර්මයේ සිහි කරන්න. අප්‍රමාදීව ධර්මයේ මෙනෙහි කරන්න. ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනේ අප්‍රමාදේන සම්පාදේත මහණෙනි අප්‍රමාදීව කුසල් වඩන්න. අන්නේ කාරණේ නිතර සිහි කරගෙන ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.